අයිබෝන් පුතේ අපි අද කතා කරන්නේ 8 වන ශ්‍රේණියේ 10 වන පාඩම. උගනිමු අඹු සැමි හිත මිතුරු යුතුයකම්. අඹු සැමි විවාහක සැමියාත් බිරිඳත් අඹුව කියන්නේ බිරිඳ. බිරිඳත් සැමියාගෙත් අතර තියෙන යුතුයකම් මොනවද? ඒ වගේම හිත මිතුරු යාළු මිතුරන්ගේ අතර තියෙන යුතුයකම් මොනවද කියන එක අපි මේ පාඩමින් ඉගෙන ගමු. කෝ මට පෙන්වන්නකෝ. අර මට නම් පේන්නේ හැලමල් ගොඩක් විතරයි. කොහොමද අඳුරගන්නේ? මම සිතුවම් කර පෙන්වන්න. චක්කවාරංකිත රත්ත සුපාදෝ ලක්ඛන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විභූසිත පාදෝ ඊසහි තුයිහ පිතා මේ රූපරාමුව හොඳින් බැලුවොත් පේනවා කවුද ඉන්නේ කියලා. මේ තමයි පුතේ සිද්ධාර්ථ කුමාරයත් යසෝදරා දේවියත්. සිද්ධාර්ථ කුමාරයා කියන්නේ පුතේ අපේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ ලැබපු ආත්මයේ බුදු වීමට පළමුව. එදා ගිහිගේ අතහැරලා යන්නේ මේ සිදුහත් බෝධිසත්වයන් වහන්සේ. ඊට පස්සේ තමයි බුද්ධත්වයට පත් වුනේ. මේ යසෝදරා දේවියත් සමග සිදුහත් කුමරා විවාහ වෙලා හරිම සමගියෙන් කාලය ගත කරනවා. කිසිම දවසක පුතේ දෙන්න අතර හිත අමනාප වෙන විදිහේ කිසිදු වචනයක් හුවමාරු උනේ නැහැ. මොකද ආත්ම ගණනක් පෙරුම් පුරලා තමයි මේ දෙදෙනා මේ විදියට මුණ ගැහුනේ. එදා සුමේද තාපසතුමා දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලෙදි පුතේ සුමේද තාපසතුමා වෙලා ඉපදුනේ අපේ මේ බෝධිසත්වයන් වහන්සේ. මේ බෝධිසත්වයන් වහන්සේට එදා නිවන් අවබෝධ කරගත හැකිව තිබුණා. නමුත් එදා ඒ අතටපත් නිවන අතහැරියේ පුතේ අපේ මේ යහපත සඳහා ලෝක සත්‍යය දුකින් මිදවීම පිණිසමයි.
මේ යසෝදරා දේවින් වහන්සේත් සිදුහත් බෝධිසත්වයන් වහන්සේත් බොහෝම ආදරෙන් ජීවත් වුණ අඹුසැමි යුවල. කිසිදු හිත් අමනාප වීමක් නැතිව අවුරුදු 16 දී විවාහ වෙනවා. 29 දී තමයි බෝධිසත්වයන් වහන්සේ මාළිගයේ අතහැරලා යන්නේ. කිසිම දවසක දෙදෙනා අතරේ හිත් අමනාප වීමක් සිදු වුණේ නැතිවා විතරක් නෙවෙයි, බොහෝම ආදරෙන් තමයි මේ දෙන්නා ගිහි සැප වින්දේ අඹුසැමියන් විදියට. එහෙමනම් පුතේ අපිට ආදර්ශයට ගත යුතු ලොව හොඳම අඹුසැමියන් දෙදෙන තමයි බෝධිසත්වයන් වහන්සේ යසෝදරා දේවින් වහන්සේත්. මෙන්න මේ දෙන්නා මේ විදියට එදා ඒ සුමේද තාපසතුමා වෙලා ඉඳි දීපංකර පාදමූලයේදී සුමේද තාපසතුමා ප්‍රාර්ථනා කරනවා පුතේ මතු බුද්ධත්වයේ ලැබේවා කියලා. ඒ දවසේ යසෝදරා දේවිය ප්‍රාර්ථනා කරනවා මම ඒ බුද්ධත්වයේ ලබන තැනැත්තාගේ බිරිඳ බවට පත් වේවා කියලා. ඒ අනුව තමයි ආත්ම ගණනාවක් මේ විදියට දෙන්න අඹුසැමියන් විදිහට මුණ ගැහෙමින් සංසාරේ ගමන් කරේ. මේ අන්තිම ආත්ම භාවයේදී දෙන්න විවාහ වෙලා බොහෝම ආදරෙන් කල් ගත කරනවා. ඊට පස්සේ ගිහි ජීවිතේ අතහැර ගිහිල්ලා බුද්ධත්වයේ ලබලා ආපහු කිඹුල්වත් නුවරට වැඩම කරපු අවස්ථාවේදී යසෝදරා දේවිය පුංචි රාහුල කුමාරයාට බුදු පියාණන් වහන්සේ පෙන්නලා නරසීහ ගාථා කියනවා. පුතාලා දහම් පාසලේ ඉගෙනගෙන ඇති චක්කවරංකිත රත්ත සුපාදෝ ලක්ඛන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විභූසිත පාදෝ ඒ සහිතුයිහ පිතානර සීහෝ. මේ හරි ලස්සනයි පුතේ මේ නරසීහ ගාථා. රත් පැහැයෙන් සිරිපා යුග දිලෙන සක් ලකුණෙන් දික් විලුඹින් සැදුන සෙමර ඡත්‍රසිරියෙන්ද බැබලෙන ඒ සමිදානෝ නුඹේ පියාවේ ආදි වශයෙන් පුතේ බුදු පියාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළ ආකාරය තමයි මේ නරසීහ ගාථා වලින් දැක්වෙන්නේ. පුතාලට මේ පාඩම අවසානයේදී ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා පුතේ නරසීහ ගාථා. පුතාලට පුළුවනි විවේක වේලාවක ශ්‍රවණය කරන්නට නරඹන්නට. මේ නරසීහ ගාථාවල තියෙන්නේ පුතේ දා යසෝදරා දේවින් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ ගුණ ගායනා කළ ආකාරය. එහෙමනම් බොහෝම ඉවසීමක් තිබුණ දයාබර හොඳ බිරිඳක් තමයි ලෝකෙ හිටිය හොඳම බිරිඳ යසෝදරා දේවිය. මොකද වර්තමාන සමාජයේ උසාවියකට ගියොත් අඹුසැමියන් අතර ආරවුල් මත තියෙන නඩු හබ බොහොමයි. නමුත් ඒ වගේම තරුණ කාලේ ගෑනු ළමයි පිරිමි ළමයි යාළු වුණහම ඒ අය කසාද බැඳීමට ප්‍රථමව නිරතුරුව රණ්ඩු වෙමින් යාළු වෙමින් ඒ විදිහට තමයි කල් ගත කරන්නේ. ඊට පස්සේ විවාහ වුණාට පස්සෙත් ඒ අය අතර නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන්. එහෙමනම් අපිට ආදර්ශයට ගත හැකි හොඳම අඹුසැමියන් දෙදෙනා තමයි පුතේ මේ යසෝදරා දේවින් වහන්සේත් අපේ බෝධිසත්වයන් වහන්සේ. පෙබරවාරි 14 වැලන්ටයින් ඩේ එක දිනේදී අපිට මේ දෙදෙනා සිහි කරන්නට පුළුවන් නම් යසෝදරා දේවින් වහන්සේත් අපේ බෝධිසත්වයන් වහන්සේත් සිහි කරලා
ළඟම තියෙන විහාරස්ථානයට ගිහිල්ලා ඒ දෙන්න වෙනුවෙන් මල් ටිකක් පූජා කරන්න පුළුවන් නම් ඒක තමයි පුතේ පෙම්මුතුන් විදිහටත් අබු සැමියන් විදිහටත් කර හැකි ලොකුම පූජාව. මොකද ලෝකයේ හිටිය දයාබරම බිරිඳ සෙනෙහවන්තම සැමියා විදිහට අපිට බෝධිසත්වයන් වහන්සේ හා යසෝදරා දේවින් වහන්සේ හැඳින්විය හැකි නිසා. අපි බලමු පුතේ සිංහලෝවාද සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ පෙන්නලා දෙනවා මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා පුත්තදාරා දිසා පච්චා මිත්තා මච්චාව උත්තරා දාස කම්ම කරා හෙට්ටා උද්දන් සමන බ්‍රාහ්මනා ඒතා දිසා නමස්සෙය්‍ය අලමත්තෝ කුලේ ගිහි. මේකෙන් කියන්නේ පුතේ මාතා පිතා දිසා පුබ්බා කියන්නේ මව්පියන් නැගෙනහිර දිසාවට අයත් බව. ආචාර්යා දක්ඛිනා දිසා ගුරුවරුන් දකුණු දිසාවට. පුත්තදාරා දිසා පච්චා පුත්‍ර ධාරාවන් බටහිර දිසාවට. මිත්තා මච්චාව උත්තරා හිත මිත්‍රයන් උතුරු දිසාවටත්. දාස කම්ම කරා හෙට්ටා සේවක සේවිකාවන් නැත්තම් දැසි දසුන් යට දිසාවටත්. උද්ධං සමන බ්‍රාහ්මනා ඒතා දිසා නමස්සෙය්‍ය අලමත්තෝ කුලේ ගිහි. උඩ දිසාවට පැවිදි උතුමනුත් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ සදිසා නමස්කාරය පෙන්නලා දෙනවා. කාටද පෙන්නලා දුන්නේ? සිංහල කියන ගෘහපති පුත්‍රයාට. අපි පෙරලා ගමු පුතේ 70 පිටුව. 70 පිටුවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ එදා රජගහ නුවර වේළුවනේහි වැඩ ඉඳලා උදේම පිණ්ඩපාත චාරිකාවේ වැඩම කරන අවස්ථාවේදී පුතේ එක්තරා තරුණයෙක් උදේම නාලා කොණ්ඩෙත් කඩාගෙන ඒ කියන්නේ පුතේ එදා තරුණ පිරිස් කොණ්ඩේ වැව්වා. මේ විදියට උදේම නාලා කොණ්ඩේ කඩාගෙන වතුර බේරෙනවා කොණ්ඩේ. තෙත බරිත දිය බරිත කොණ්ඩෙත් එක්ක මේ සිංහල කියන තරුණයා ඒ පැත්තට වඳිනවා මේ පැත්තට වඳිනවා ආය නැගිටිනවා අනිත් පැත්තට වඳිනවා ආය නැගිටිනවා මේ පැත්තට වඳින ওই විදියට පුතේ අර පැත්තට මේ පැත්තට හැරි හැරි වඳිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක දැකලා අහනවා සිංහල ඔබ මොකද්ද කරන්නේ? එහෙම ඇහුවාම මේ සිංහල ගෘහපතියා කියනවා පුතේ ගෞතමයන් වහන්සේ මම සදිසා වන්දනය කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඒ මොනව නිසාද මොකක් නිසාද කියලා. ඒ වෙලේ කියනවා මගේ පියතුමා මිය යන වෙලාවේ සදිසාවන්ට නමස් කරන විදිහට මට අවවාද කරා. මේ සිංහල ගෘහපති පුත්‍රයාගේ පියා මැරෙන්නට පෙර කිව්වලු සදිසාවන්ට වන්දනය කරන්න නමස්කාර කරන්නට කියලා. එහෙමනම් මේ පියා කියපු වචනය ඉෂ්ට කිරීම සඳහා තමයි මේ සිංහල ගෘහපති පුත්‍රයා සදිසාවන්ට වන්දනය කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඔහොම නෙවෙයි සදිසා වන්දනය කරන්නේ. සිංහල අහනවා එහෙනම් කොහොමද ස්වාමීනි මම දැන ගැනීමට කැමතියි කියලා. ඒ අනුව තමයි පුතේ එදා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව දේශනා කළේ සිංහලට. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා පුත්තදාරා දිසා පච්චා මිත්තා මච්චාව
උත්තරා දාස කම්ම කරා හෙට්ටා උද්දන්සමන බ්‍රාහ්මනා ඒතා දිසා නමස්සෙය අලමත්තෝ කුලේ ගිහි වශයෙන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ මේ සමාජ කණ්ඩායම් 6ක්. මේ විදිහට එකිනෙකාට යුතුයකම් ඉටු කළ යුතු බව. පුතාලා දන්නවා ඔයාලා ජෝග්‍රෆි වලට භූගෝල විද්‍යාවට ඉගෙන ගන්නවා දිසා 8ක් තියෙනවා කියලා. උතුර ඊශාන නැගෙනහිර ගිනිකොන දකුණ ඒ ආදී වශයෙන් දිසා 8ක් පිළිබඳව ඉගෙන ගන්නවා. හැබැයි පුතේ අපිට තියෙන්නේ මේ බුද්ධ ධර්මයේ විශේෂදී දිසා 6යි. මොකක්ද 6? උතුර නැගෙනහිර දකුණ බටහිර ඊට අමතරව තියෙනවා උඩ දිසාව හා යට දිසාව. එහෙනම් මෙතෙන්දී අපිට දැන් පුතාලා 6 පන්තියේදී ඉගෙන ගත්ත නැගෙනහිර දිසාව දෙමව්පියෝ. දෙමව්පියන්ගෙන් දරුවන්ට දරුවන්ගෙන් දෙමව්පියන්ට ඉටු විය යුතු යුතුයකම්. ඊට පස්සේ 7 දී පුතාලා ඉගෙන ගත්ත ගුරුවරු පිළිබඳව දකුණු දිසාව. අපි මේ පන්තියේදී ඉගෙන ගන්නවා බටහිර දිසාව හා උතුරු දිසාව. බටහිර දිසාවට අයිති වෙන්නේ අඹුසැමියෝ, උතුරු දිසාවට අයත් වෙන්නේ හිත මිත්‍රයෝ. එහෙනම් අඹුසැමි සම්බන්ධතාවත් හිත මිතුරු සම්බන්ධතාවත් කියන මේ සම්බන්ධතාවයන් දෙක උතුරු දිසාවත් බටහිර දිසාවත් නියෝජනය කරනවා. මේ දිසාවන් දෙක පිළිබඳව තමයි පුතේ අපි මේ පාඩමෙන් කතා කරන්නේ. අපි බලමු පුතේ පුතාලා 6-7 පන්තිවලදී ඉගෙන ගත්ත ජෝග්‍රෆි පුරවැසිවලදී ඉගෙන ගත්ත සමාජයේ තියෙන පුංචිම ඒකකය තමයි පවුල කියලා. ඊට පස්සේ ඒ පවුල් ඒකකය ගැන ඉගෙන ගත්තා. අපි බලමු පුතේ එහෙමනම් සමාජයේ තියෙන පුංචිම ඒකකය තමයි අපි හඳුන්වන්නේ පවුල යනුවෙන්. මේ පවුලේ අම්මා තාත්තත් එක්ක දරුවෝ මේ විදියට බොහොම සතුටින් කාලය ගත කරනවා. බිරිඳ තමන් අතින් ඉටු විය යුතු යුතුයකම් කරනවා වගේම සැමියාද තමන් අතින් ඉටු විය යුතු යුතුයකම් නොපිරිහෙලා ඉටු කරනකොට පුතේ ඒ දෙන්න සමගියෙන් සතුටින් ඉන්නකොට දරුවොත් නිරතුරුවම ඒ වගේම සතුටින් කාලය ගත කරන පුතාලට මෙතෙන්දි දකින්නට පුළුවන් බොහෝම සතුටින් පෞල් ජීවිතේ ගත කරන අඹුසැමි දෙදෙනෙක් තමන්ගේ දරුවන් එක්ක මොන තරම් සුන්දරත්වයෙන් කාලය ගත කරනවාද කියන එක. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මෙන්න මේ විදියට අඹුසැමි සම්බන්ධතාවයේදී සැමියා විසින් බිරියට ඉටු කළ යුතු යුතුයකම් තියෙනවා පුතේ 5. පුතාලා මේ 5 නම් පාඩම් කරගන්නම වෙනවා විභාගෙදී ලිවීමට ඒමට ඉඩ ඇති නිසා. එහෙනම් සැමියා විසින් බිරියට ඉටු කළ යුතු යුතුයකම් මොනවද? 1 සම්මාන කිරීම. සම්මාන කරනවා කියන්නේ පුතේ ගරු කරනවා. 2 අවමන් නොකිරීම. 3 පරදාර සේවනයේ නොයෙදීම. 4 gedara වගකීම් පැවරීම. 5 ඇඳුම් පැළඳුම් ලබා දීම. පුතාලා පෙරලා ගමු 71 වෙනි පිටුව. 71 වෙනි පිටුවේ තමයි මේ තොරතුරු ටික සඳහන් වෙන්නේ. අපි මෙතෙන්දී බලමු පුතේ එහෙමනම් කරුණු එකිනෙක විස්තරාත්මක වශයෙන් පුතාලා පෙරලා ගමු 71 පිටුව. එතන සඳහන් වෙනවා එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලෙදී පුතේ ඉන්දියාවේ කාන්තාව බොහෝම පහත් අඩියකට තමයි දාලා තිබුණේ. ඒ කියන්නේ පහත් තත්ත්වෙට. අද අපිට පුළුවන් වුණාට පුතේ රැකියාවක් කරන්නට පිරිමි අයත් එක්ක
සම සමව ඉඳ ගැනීමට, ඒ අය එක්ක සම සමව වාද කිරීමට, ඒ අයත් එක්ක හරි හරියට තර්ක විතර්ක වලට යාමට, ඒ අයත් එක්ක ඒ හරි හරියට රැකියා ස්ථානවල රැකියාවල යෙදෙන්නට, මේ විදියට පුතේ වර්තමාන කාන්තාවට මෙහෙම ඉඩ ලැබුණට එදා බුදුරජාණන් වහන්සේ පහළ වුණ කාලෙදි කාන්තාව පැත්තකට මුල්ලකට දාලා තිබුණේ. එදා ඉන්දියාවේ බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර කියලා සමාජ කොටස් 4කට බෙදලා එදා ඒ සමාජයේ වරප්‍රසාද ලබාගෙන හිටිය බ්‍රාහ්මණයෝ. එතකොට මේගොල්ල කාන්තාව පැත්තකටම දාලා තිබුණා. කවුරුත් ගණන් ගන්නේ නැහැ. ගෑනු ළමෙක් පවුලකට ඉපදුනොත් ඒ අය හරියට දුක් වුණා. ගැහැණු ළමෙක් ඉපදුනා කියලා. මොකද ඒක හරිම කරදරයක් විදිහට තමයි එදා ඉන්දියාවේ සමාජයේ සැලකුවේ. බොහෝම අසරණ තත්ත්වයට පත් වෙලා හිටියේ. විවාහ වෙලා පුංචි කාලේ තාත්තා යටතේ ඉන්නට ඕනේ. ඊට පස්සේ තරුණ වයසේදී අයියා යටතේ, විවාහ වුණාට පස්සේ සැමියාගේ යටතේ, දරුවෝ ලැබුණට පස්සේ පුතාලා යටතේ. මේ විදියට ජීවත් වෙලා ඉඳලා සැමියා මැරුණට පස්සේ අනිවාර්යෙන් බිරිඳ ඒ ගින්නටම පැනලා මැරෙන්නට ඕනි. ඒක තමයි පුතේ එදා ඉන්දියාවේ තිබුණ නීතිය. එහෙම නැත්තම් සදාකාලිකව ගෙයි මුල්ලකට වෙලා ඉන්නට ඕනේ, එළියට පහළියට බැහැලා අද වගේ හැසිරෙන්නට බෑ. නමුත් මේ ගැන බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කළා. එහෙනම් අපිට මේ කාන්තා නිදහස ගැන අද කවුරුත් කතා කරාට මේ බුදුරජාණන් වහන්සේ අපිට ලබා දුන්නේ කාන්තා නිදහස කියන එක කවුරුත් කතා කරන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි පුතේ කාන්තාවට නිදහස ලබා දුන්නේ. කාන්තාවට කළ නොහැකි දෙයක් නැති බව නුවණ මෙහෙवला භාවනාන යෝගීව ඒ ප්‍රඥාව වර්ධනය සඳහා මහන්සි වුණොත් නිර්වාණය පවා ලබන්නට පුළුවන් බව බුදුරජාණන් වහන්සේ සිහි කරලා දෙනවා. ඒ අනුව පුතේ එදා මහා ප්‍රජාපති දේවින් වහන්සේ, යසෝදරා දේවින් වහන්සේ ඇතුළුව කාන්තාවෝ පැවිදි බවට පත් වෙලා නිවන් තත්ත්වය, ලෞතුරා නිවන ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ විදියට බුදුරජාණන් වහන්සේ කාන්තාවට නිදහස ලබා දෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ සිංහලෝවාද සූත්‍රයේදී පෙන්නලා දෙනවා පළවෙනි කරුණ විදිහට කාන්තාවට ගරු කළ යුතු බව. ඒ කියන්නේ සම්මාන කිරීම. දෙවෙනි කරුණ විදිහට පුතාලා මෙතෙන්දී පාලි වචන ටික පාඩම් කරගත යුතු වෙනවා. මොකද පුතේ විභාගෙදී ඉරි ගහනකට එන්නට පුළුවන් මේ පාලි වචනේ දීලා සිංහල තේරුම. එහෙම නැත්නම් සිංහල තේරුම දීලා පාලි වචනේ. ඒතර පුතාලට සම්මානන කිව්වොත් සම්මාන කිරීම කියලා මතක් විය යුතුයි. දෙවෙනි කරුණ බලමු. අවමන් නොකිරීම. අනවමානන. නත්ති ලෝකේ අනින්දිතෝ. ඒ කියන්නේ පුතේ නින්දාවක් නොලැබපු පුද්ගලයෙක් ලෝකේ නැති බව බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. මොකද හැම මිනිස්සෙකුටම කොයි මොහොතේ හරි කොයි දවසක හරි අපහාස විඳින්නට සිදු වෙලා තියෙනවා. නින්දා විඳින්නට සිදු වෙලා තියෙනවා. පුතාලට මතක ඇති බුදුරජාණන් වහන්සේටත් නින්දා අපහාස කළ අය එදා හිටියා. මාගන්ධයා බැමිණිය, චින්චිමාන විකාව බුදුරජාණන් වහන්සේට නින්දා අපහාස කළා. හැබැයි ඒ වෙලේ උන්වහන්සේ වගේ සැලීමට පත්ුනේ නැහැ, සැලුනේ නැහැ. අටලෝ දහමෙන් කම්පාවට පත්ුනේ නැහැ. එහෙමනම් අවමන් නොකිරීම කියන්නේ අවමානයක් නැත්තම් නින්දාවක් නොකිරීම
කළ යුතු වෙනවා. සැමියා විසින් තම බිරිඳට අවමන් නොකළ යුතුය. තුන්වෙනි කරුණ වෙනත් කාන්තාවන් කරා නොයෑම අනතිචර්යා. එහෙනම් අනතිචර්යා කියන්නේ වෙනත් කාන්තාවන් කරා නොයාම. විවාහක ස්ත්‍රියත් පුරුෂයත් ඒ දෙන්න ඉක්මවා දෙන්න වෙන දෙන්නෙක් කරා ගියොත් පුතේ එතන පවුල් සමගිය නැති වෙලා පවුල් ආරවුල් ඇති වෙන තැනට වැඩ සැලසෙනවා. එහෙම වුණාත්ම තමයි උසාවියේ ගිහිල්ලා නඩු දාලා මහා ලොකු පවුල් විනාශයක් සිදු කර ගන්නට හේතු වෙන්නේ මේ පරදාර සේවනය. එහෙමනම් සැමියා විසින් බිරිඳට ඉටු කළ යුතු යුතුකම් අතර තුන්වෙනි කරුණ වෙන්නේ පරදාර සේවනයේ නොයෙදීම. තමුන්ගේ බිරිඳට ලොකු වටිනාකමක් ලබා දීම තමයි මේ අනතිචර්යාවෙන් අදහස් කෙරෙන්නේ. කිසිම විටක තම බිරිඳ නොඉක්මවීම තමයි සැමියෙකු විසින් කළ යුතු වෙන්නේ. එහෙම වුණාම දරුවන් අතරෙත් අම්මා තාත්තා අතරෙත් ලොකු සමගියක් ඇති වෙනවා. එහෙම නැතුව වෙන අය කරා ගියොත් වෙන්නේ මොකද? දරුවන් අනාථ තත්වයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි නිරතුරුවම ඒ අයගේ ශිෂ්‍ය ජීවිතයට පවා මේක බොහෝ විදිහට අහිතකර විදිහට බලපානවා. ඒ නිසා එහෙමනම් සැමියෙකු විසින් පරදාර සේවනයේ නොයෙදී යුතුයි තම බිරිය ඉක්මවා යමින්. 4 ඉස්සරිය වොස්සග්ග වගකීම් පවරා දීම. එහෙමනම් සැමියා විසින් බිරිඳට ගෙදර සියලු වගකීම් පවරා දිය යුතු වෙනවා. මොකද බිරිඳට ඒ කියන්නේ දැන් කාන්තාවක් විවාහ වුණාම වෙඩින් එක ගන්න පුතේ. වෙඩින් එකෙන් පස්සේ යන්නේ මහත්තයාගේ ගෙදර. ඒ ගියපුවාම ඒ නිවසේ අය එයාට හොඳට ආදරෙන් කටයුතු කරොත් ආදරෙන් සැලකුවොත් හරි හොඳයි. වගකීම පැවරුවොත් හරි හොඳයි. හැබැයි එහෙම නැතුව එයත් එක්ක ප්‍රශ්න ඇති කරගත්තොත් පිටස්තර කෙනෙක් කියලා ඒ කාන්තාවට වෙනස්කම් කරොත් එහෙම වුණාම තමයි මේ නඩු කියන තැනට ප්‍රශ්න අරගෙන යන්නේ. එහෙමනම් එසේ නොවෙන්නට නම් සැමියා බිරිඳට ගෙදර තියෙන වගකීම් කොටස පැවරිය යුතු වෙනවා. එහෙම වුණාම සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නට පුළුවන් වෙනවා. 5 අලංකාරානුප්පදාන. අලංකාරානුප්පදාන කියන්නේ ඇඳුම් පැළඳුම් ලබා දීම. එහෙනම් මෙතෙන්දි පුතේ සුන්දර විදිහට නැත්තම් ලස්සනට අඳින්න ස්ත්‍රී පුරුෂ දෙපක්ෂේම කැමති. එහෙමනම් එහෙම නිසා තමුන්ට පුළුවන් විදිහට පුළුවන් උපරිමයෙන් තමන්ගේ බිරිඳට ඇඳුම් පැළඳුම් සපයා දිය යුතු වෙනවා. අන්‍යෝන්‍ය විශ්වාසයේ ගෞරවයේ බැඳීම මේ සියල්ලම මේ පෞල් ජීවිතයේ සාර්ථකව පවත්වාගෙන යන්න උපකාර වෙනවා. ඒ හින්දා සැමියාට පුළුවන් විය යුතු වෙනවා තමන්ගේ බිරිඳට හොඳින් සලකමින් බිරිඳ රැක බලා ගන්නට අවශ්‍ය වෙලාවට ඇයට ඇඳුම් පැළඳුම් අවශ්‍ය දේ ලබා දිය යුතු වෙනවා. මේ විදියට දෙදෙනා අතර සමගිය වර්ධනය කරගත යුතුයි. හැබැයි පුතාලට මේ රූපරාමයේ පේනවා වර්තමානයේ වෙනකොට අපේ කාන්තාවන් නැත්තම් බිරිඳ පාරේ යනකොට සැමියා හොඳට සංවර ඇඳුමකින් යනකොට බිරිඳ පුතාලට පේනවා මේ රූපරාමුවේ කෑලි හැලුන ඇඳුම් තමයි තියෙන්නේ. එහෙම වුණාම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද නොයෙකුත් සමාජ හිංසනයන්ට මුහුණ පාන්නට සිද්ධ වෙනවා මේ වගේ ඇඳුම් හේතු කොටගෙන. ඒ නිසා ඇඳුම් පැළඳුම් ලබා දීමේදී හොඳ සංවර
ඇඳුම් පැළඳුම් ලබා දිය යුතු වෙනවා. අපි ඊළඟට බලමු පුතේ මේ විදිහට සැමියා බිරිඳට යුතුයකම් 5ක් ඉෂ්ට කරනකොට බිරිඳ තම සැමියාට යුතුයකම් 5ක් ඉෂ්ට කළ යුතුයි. මොනවද? ගෙදර කටයුතු මැනවින් සංවිධානය කිරීම, ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම, ඒ කියන්නේ ස්වාමියාගේ ඥාති මිත්‍ර සේවකාදීන්ට සංග්‍රහ කරන එක. තුන්වෙනි කරුණ පරපුරුෂ සේවනය නොකිරීම. ඒ කියන්නේ වෙනත් පුරුෂයන් කරා නොයාම නැත්තම් නොපැතීම. 4 උපයාගත් ධනය ආරක්ෂා කිරීම. 5 සෑම කටයුත්තකම දක්ෂ වීම හා අනලස් වීම. ඒ කියන්නේ හැම කටයුත්තකම දක්ෂ වෙලා කරන්නට ඕනේ. අනලස් වෙලා කම්මැලි වෙලා පස්සට කල් දාලා ඒ විදිහට හිටිය යුතු නොවේ බිරිඳක් විසින්. එහෙමනම් අපි මේ කරුණු එකින් එක කතා කරමු පුතේ. පෙරලගමු 73 වෙනි පිටුව. 1 සුසංගහිත කම්මන්තා. දැන් මෙන්න මේ pāli වචන පුතාලට මතක් විය යුතුයි මේ කරුණු දකිනකොටම. මේවා හොඳින් පාඩම් කරමු පුතේ. මොකද විභාගෙදි මේවා තමයි අහන්නේ ඉරි ගහන ප්‍රශ්නේ සඳහා. එහෙම නැත්තම් හරි වැරදි දාන එකේදී හරි ඉරි ගහන එකේදී හරි එන්නට ඉඩ තියෙනවා. එහෙම නැත්තම් දෙවෙනි ලොකු ප්‍රශ්නේ 1 2 කොටස් සඳහා හෝ. බලමු පුතේ පළවෙනි කරුණ ගෙදර කටයුතු ගෙදර දොර කටයුතු මැනවින් සංවිධානය කිරීම. කාන්තාවක් විසින් තමයි පුතේ ගෙදර සියලු කටයුතු සංවිධානය කෙරෙන්නේ. එහෙම සංවිධානය කරනකොට බොහෝම කල්පනාකාරීව කළ යුතු වෙනවා. මොකද පෞල් සංස්ථාවේ අරගල ඇති නොවන විදියට නිවස තුල නිරතුරුවම පිරිසිදුකම දරුවන්ගේ කටයුතු ඉවුම් පිහිම් ආදී සියලුම කටයුතු සිද්ධ කරන්න පුතේ බිරිඳ විසින්. එහෙමනම් ඒ ගෙයි ඇතුලේ ඒ හැම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ බිරිඳ කරන සංවිධානාත්මක වැඩපිළිවෙලට අනුව. එහෙමනම් කළ යුතු වෙන්නේ එහෙමනම් පුතේ මේ විදියට නිරතුරුවම බිරිඳ විසින් කළ යුතු වෙනවා ගෙදර දොර කටයුතු මැනවින් සංවිධානය කිරීම. මොකද බිරිඳ හරියට වැඩ කටයුතු කරොත් තමයි දරුවොත් ඒ දිහා බලලා කරන කියන වැඩ හොඳ සංවිධානයකින් කරන්නට පුරුදු වෙන්නේ. දෙවෙනි කරුණ බලමු පුතේ ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම. නැත්තම් ස්වාමියාගේ ඥාති මිත්‍ර සේවකාදීන්ට මැනවින් සැලකීම. සුසංගහිත පරිජන. ඒ කියන්නේ විවාහ වුණාට පස්සේ බිරිඳ විසින් තමන්ගේ සැමියාගේ පවුලේ අයට මව්පියන්ට නෑයන්ට සහෝදරයන්ට හිතමිතුරන්ට මේ සියලුම දෙනාට කාරුණිකව සැලකිය යුතු වෙනවා. එහෙම වුණොත් විතරයි දෙදෙනා අතර නිරතුරුව සමගිය ඇති වෙන විදියට පසුබිම ගොඩනගන්නේ. මොකද ඇතැම් බිරින්දෑවරු කැමති නැහැ සැමියාගේ පවුලේ අයට සලකන්නට. එහෙම වුණාම තමයි පුතේ වර්තමානයේ වෙද්දී බොහෝ පවුල්වල නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ. එහෙමනම් ගෙදර තම සැමියාගේ පවුලේ අයට සලකනවා වගේම ගෙදර වැඩ කරන සේවකයාට සේවිකාවටත් කිසිදු මසුරුකමකින් තොරව හොඳින් සැලකිය යුතු වෙනවා. ඒ අයට පඩි ගෙවන වෙලාවට පඩි ගෙවන්නට ඕනේ. කෑම කන වෙලාවට කෑම දෙන්නට ඕනේ. ඒ වගේම හදිස්සි අසනීපයක් වුණොත් බෙහෙත් ටික අරන් දෙන්න ඕනේ. මේ විදිහෙන් සංග්‍රහ කිරීම මනවින් සංග්‍රහ කිරීම වෙනවා. එහෙනම් හොඳ බිරිඳක් විසින් මේ
දෙවෙනි කරුණ සුසංගහිත පරිජන ඉටු කළ යුතු වෙනවා. 3 අනතිචර්ය. අපි ඉස්සෙල්ලා කතා කරා වෙනත් අඹුවන් කරා නොයාම කියලා. තුන්වෙනි කරුණ. එහෙනම් මෙතෙන්දි කතා කරන තුන්වෙනි කරුණ විදිහට වෙනත් පුරුෂයන් කරා නොයාම බිරිඳක් විසින් කළ යුතු වෙනවා. පුතාලා අහලා නැහැ පුතාලා තාම චූටි දරුවෝ. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා පුතේ නකුල මාතා නකුල පිතා කියලා. බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය සිටුවරයෙකුත් ඒ සිටුවරයාගේ බිරිඳක් සිටු දේවියක්. ඉතින් මේ නකුල මාතා නකුල පිතා බොහෝම ප්‍රසිද්ධයි. දෙන්න හරිම ආදරේ. හරිම සමගි. කිසිම දවසකවත් මේ නකුල පිතා නකුල මාතාවගේ හිත රිදෙන විදිහට කතා කරන්නේ නකුල මාතාව කිසි දවසක නකුල පිතාගේ හිත රිදෙව්වේ නැහැ. මේ විදිහට බොහෝම ආදරෙන් හිටිය යුවලක් තමයි නකුල මාතා හා නකුල පිතා කියන ජෝඩුව. ඉතින් ඒ අයගේ ආදර්ශ අරගෙන අපිටත් පුළුවන් අපේ ජීවිතය ශිෂ්ට සම්පන්න සමාජයක් ඇති කරලන්ට නම් අපේ ජීවිතය සාර්ථක සමදතාවයක් ගොඩනගා ගත යුතු වෙනවා. ඊළඟට බලමු 4 වෙනි කරුණ උපයාගත් ධනය ආරක්ෂා කිරීම. සම්බතං අනුරක්ඛත. එහෙනම් මහන්සියෙන් හොයාගත්ත ධනය හොඳින් ආරක්ෂා කළ යුතු වෙනවා. අර පිරිමැස්මෙන් යුක්තව කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් වර්තමාන සමාජය තුළ පුතාලා චූටි දරුවෝ නිසා මේවා දන්නේ නැහැ. වර්තමාන සමාජය තුළ අපි බැලුවොත් වැඩිපුරම දකින්නට තියෙන්නේ හැම ගෙදරකම ණයට අරගෙන තමයි ගෙයි බඩු ටික අරන් තියෙන්නේ. බඩු පුරවලා ගෙදර හැබැයි ණය මුදල් මත. ගෙදර ඉදි කරන්නේ ණය මුදල් මත. ඉඩමක් ගන්නෙ ණය මුදල් මත. මේ විදියට ණය බර හේතුවෙන් දෙදෙනා අතරේ කිසිම විටක සමගියක් ඇති වෙන්නේ නැහැ. ගැටලුකාරී තත්ත්වයන් නැති වෙනවා. එහෙමනම් උපයාගත් ධනය ආරක්ෂා කළ යුතු වෙනවා. උපයපු ධනය හොඳින් ආරක්ෂා කළොත් දෙදෙනා අතර ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මේ විදියට උපයාගත් ධනය ආරක්ෂා කරන්නට නම් හොඳ කළමනාකරණයක් නිවස තුළ තිබිය යුතු වෙනවා. බිරිඳ හොඳ කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කරනවා නම් ධන විනාශයක් වෙන්නේ නැහැ. ධන ඉතිරියක් තමා ඇති වෙන්නේ ඒ පවුල තුල. 5 වෙනි කරුණ සෑම කටයුත්තක්ම දක්ෂ වීම හා අනලස්ස ඉටු කිරීම. සබ්බ කිච්චේසු දක්ඛා අනලසා. එහෙනම් මේ නිවසේ සියලුම කාර්යයන් සියලුම ක්‍රියාවන් මනවින් විධිමත්ව සංවිධානශීලීව කම්මැලි නැතුව අලස නැතුව ඒ දේ කළ යුතු වෙනවා. එහෙම වුණාම පුළුවන් වෙනවා පෞල් සංස්ථාව මනවින් පවත්වාගෙන යන්නට. බුදුරජාණන් වහන්සේ අමුසැමි සම්බන්ධතාවය දේවතාවෙක් දේවතිය සමග විසීමක් වැනි කියලා උදාහරණ සහිතව දක්වලා තියෙනවා. එහෙමනම් අපි මේ කරුණු ටික 8 පන්තියේ දරුවෝ විදිහට පුතාලා පුංචි දරුවෝ ඔයාලට මේ කරුණු ටික ඇති පුතේ බිරිඳගෙන් සැමියාට සැමියගෙන් බිරිඳටත් ඉටු විය යුතු යුතුකම් මොනවද කියන එක පුතාලා මේ කරුණු 10ම කටපාඩම් කරගත යුතු වෙනවා. එහෙනම් මේ කරුණු 10ම පාඩම් කරගමු. සිංහලෝවාද සූත්‍රයේ සඳහන් කරුණු ටික. ඊට පස්සේ අනෙක් සම්බන්ධතාවය තමයි යහළු මිත්‍ර සම්බන්ධතාවය. පුතාලට මතකයි අපි මුලින් කතා කරා යහළු මිත්‍රය අයිති උනේ උතුරු දිශාවට. එහෙනම් උතුරු දිශාවට කුල පුත්‍රයන් විසින් මිතුරන්ට ඉටු කළ යුතු යුතුයකම්. යාළුවන්ට මොනවද අපි ඉටු කළ යුතු යුතුයකම් කියන එක තමයි මෙතන සඳහන් කරන්නේ. පුතාලා බලමු පෙළ පොත 74 වෙනි පිටුවේ තියෙනවා පුතේ දානීය ප්‍රියවචනීය අර්ථචර්යාව සමානාත්මතාව නොරැවටීම.
මෙතන මේ නොරැවටීම කියන කරුණ අයින් කරොත් දානීය ප්‍රිය වචන අර්ථචර්යා සමානාත්මතාව කියන හතර අයිති වෙනවා පුතේ සතර සංග්‍රහ වස්තු වලට. ඒ කියන්නේ දැහැමි රාජ්‍යපාලකෙක් රාජ්‍ය පාලනය කරද්දී එදා සතර සංග්‍රහ වස්තුවෙන් යුක්ත වුණා. එහෙමනම් පුතාලට විභාගෙදී ඇහුවොත් සතර සංග්‍රහ වස්තු මොනවද කියලා දානය ප්‍රිය වචනය අර්ථචර්යාව සමානාත්මතාව ඒ ටිකම තමයි මේ මෙතන තියෙන්නේ පුතේ. නොරවැටීම හැරුණහම මිතුරාට අවශ්‍ය දේ දෙනවා කියන්නේ ඒක දානය. එහෙමනම් හොඳ යාළුවෝ දෙන්නෙක් එකතු වුණොත් යාළුවාගේ අවශ්‍යතාවයකදී ආපහු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව පරිත්‍යාග කරනවා නම් ඒක තමයි දානය වෙන්නේ. ප්‍රිය වචනෙන් කතා කිරීම ප්‍රිය වචන. නිරතුරුව කතා කළ යුතුයි ඔහුගේ හෝ ඇයගේ හිත නොරිදෙන විදියට. ප්‍රිය වචනේ. දියුණුව සඳහා කටයුතු කිරීම. අර්ථචර්යාව නිරතුරුව කාලය ගත කළ යුතු වෙනවා. තමුන්ගේ ජීවිතය දියුණුව සඳහා ඒ වගේම තමුන්ගේ අධ්‍යාපනයේ කටයුතු දියුණු වීම සඳහා මෙන්න මේ වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් නම් ඒ යාළුවා තමයි හොඳ යාළුවෙක් බවට පත් වෙන්නේ. නිරතුරුවම තමන්ගේ යහපත සඳහා වගේම යාළුවාගේ දියුණුව සඳහා කටයුතු කරන පුද්ගලයෙක් තමයි අර්ථචර්යාවෙන් යුක්ත පුද්ගලයා බවට පත් වෙන්නේ. එහෙමනම් නිරතුරුව මිතුරාට අවශ්‍ය දේ දිය යුතුයි. ඒක දානය වෙනවා. හොඳ වචන කතා කළ යුතුයි. හිත නොරිදෙන දේ කතා නොකර ඒක ප්‍රිය වචනය වෙනවා. ඒ වගේම දියුණුව සඳහා කටයුතු කරමින් හැසිරීම අර්ථචර්යාව වෙනවා. සමානාත්මතාව කිව්වේ එක හා සමානව හැමෝටම සැලකීම. පහ නොරැවටීම. මේ විදියට යම්කිසි කුල පුත්‍රයෙක් විසින් ඉටු කළ යුතු වෙනවා තමන්ගේ හිතවතුන් වෙත. මේ ආකාරයෙන් යාළුවා අනෙක් යාළුවන්ට උදව් කරනකොට ඒ යාළුවොත් අර උදව් කරපු යාළුවාට උදව් කළ යුතු වෙනවා. කොහොමද මිතුරන් විසින් කුල පුත්‍රයන් වෙත නැත්තම් තමන්ගේ හොඳ යාළුවා වෙත යුතුයකම් ඉටු කරන්නේ? පළවෙනි කරුණ අපි බලමු පුතේ. 75 වෙනි පිටුවේ උඩම තියෙනවා දුසිරිතෙහි වැටි ප්‍රමාද වූ මිතුරා ආරක්ෂා කර ගැනීම. පමා වූ මිතුරා රැක ගැනීම කියන්නේ ඒකමයි. එහෙනම් යාළුවා විපතකටපත් වෙලා තියෙනවා නම් ඔහුගේ මිතුරාට පුළුවන් විය යුතුයි ඔහු ආරක්ෂා කර ගන්නට. ඒ වගේම පමා වූ මිතුරාගේ ධනය රැක ගැනීම. හොඳ යාළුවෙක් නම් අනෙක් යාළුවාගේ වස්තුව නිරතුරුව ආරක්ෂා කරනවා. මේ විදියට දුසිරිතෙහි වැටිලා ප්‍රමාද වූ මිතුරා ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම මිතුරාගේ වස්තුව ආරක්ෂා කළ යුතු වෙනවා. ප්‍රමාදී උන මිතුරාගේ ධනය සුරක්ෂිත කිරීම. දැන් වර්තමානයේ වෙනකොට යාළුවාගේ වස්තුව අයිති කරගන්නවා පමණක් නොවේ යාළුවා හොයන සියලුම වස්තුව විනාශ කරන යාළුවොත් ඉන්නවා. ඒ නිසා පුතේ අපි මහන්සි ගන්නට ඕනේ අපේ යාළුවා මොන වගේ කෙනෙක්ද කියලා අඳුරගෙන ඒ පුද්ගලයා වෙනුවෙන් කළ හැකි හොඳ දේ පමණක්ම කරන්නට. එහෙමනම් පමාවට පත්වන මිතුරාගේ ධනය ආරක්ෂා කළ යුතුයි. තුන්වෙනි කරුණ බියටපත් මිතුරායින් මුදා ගැනීම. යම්කිසි කරුණක් නිසා යාළුවා බය වෙලා තියෙනවා නම් බියකට පැමිණෙලා තියෙනවා නම් පුළුවන් වෙන්න ඕනේ ඒ බියටපත් යාළුවාට කරුණු පහදලා දීලා ඒ බය නිදහස් කරගන්න. විපතටපත් මිතුරා අත් නොහැරීම. සමහර යාළුවෝ ඉන්නවා පුතේ යාළුවා කරදරයකට වැටුනහම ඉක්මනින් ඒ යාළු හිතවත්කම් සියල්ල අමතක කරලා දානවා. එහෙමනම් විපතටපත් වුණ යාළුවා අත් නොහැරිය යුතුයි. අත් හැරීම හොඳ දෙයක්
නෙවෙයි කරදරයකට පත් වුණාට පස්සේ තමුන්ගේ යාළුවා. මෙතෙන්දි පුතේ මේ විපතටපත් මිතුරා අත් නොහැරීම කියලා දක්වලා තියෙන්නේ ආපදාවකදී හැර නොයාම. ඒ කියන්නේ පුතේ දැන් හදිස්සිය මඟතොට යන අවස්ථාවක යාළුවට කරදරයක් වෙනවා නම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ අවස්ථාවේදී ඔහු ඒකෙන් මුදවා ගන්නට, අහක බලාගෙන නොයා ඉන්නට. ඒ වගේම විපතටපත් යාළුවගේ අමුදරුවන් ආරක්ෂා කර යුතු වෙනවා, ඒ අයට සැලකිය යුතු වෙනවා. මෙන්න මේ විදියට යහළුවෙක් තමන්ගේ යාළුවාට හොඳින් සලකනකොට පෙරලා ඔහුද අර සලකපු යාළුවාට මෙන්න මේ විදියට කරුණු 5කින් සංග්‍රහ කළ යුතු වෙනවා. එහෙමනම් පුතේ දුසිරිතෙහි වැටුණු ප්‍රමාදුණු යාළුවා ආරක්ෂා කර ගැනීම, ඒ වගේ මිතුරගේ වස්තු ආරක්ෂා කිරීම, බියටපත් මිතුරෙක්ගෙන් මුදා ගැනීම, විපතටපත් මිතුරා අත නොහැර කරදරයේදී විපතේදී ඔහු ළඟින්ම සිටීම හා යාළුවගේ අමුදරුවන්ට සැලකීම සංග්‍රහ කිරීම. මෙන්න මේ කරුණු ටික පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා ආනන්ද හාමුදුරන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරන පුතේ සම්බුද්ධ ශාසනයෙන් අඩක් පමණ පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා නේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලේ පුතේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා අඩක් නෙවෙයි, අඩ කියන්නේ පුතේ භාගෙට. එහෙනම් අඩක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම සම්බුද්ධ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මතම බව. මොකද පුතාලා දන්නවා සරීත් මුගලන් මහරහතන් වහන්සේලා පැවිදි බිමට පත්වන්නට පෙර හොඳම යාළුවෝ. ඒ දෙන්න තමයි නිරතුරුවම උපතිස්ස කෝලිත කියන තරුණියෝ දෙන්න එකටමයි හිටියේ. එහෙමනම් හොඳ යාළුවෝ දෙන්නේ. ඒ දෙන්න පැවිදි බිමට පත් වුණාම සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා බවට පත් වෙනවා. සරීත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කියලා. මේ විදියට ඒ අය වෙනත් ජෛනාගමී අය. එහෙමනම් ඒ අය පවා මේ විදියට බුද්ධ දේශනාවට අනුව ගිහිල්ලා සමාජයට කදිම නිදසුනක් සපයනවා. හොඳම මිතුරන් මෙන්න මේ විදියට සිටිය යුතුයි කියලා. 75 පිටුවේ අන්තිම ඡේදය බලමු පුතේ. සම්බුද්ධ ශාසනයේ අඩක් පමණ පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා නේද කියනකොට බුදුරජාණන් වහන්සේ කියනවා අඩක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම බුදු සසුන පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මත බව. එහෙමනම් ගිහි අපගේ ජීවිත කෙරෙහි ආශ්‍රය කරන හොඳ මිතුරන් යහපත පිණිසත් නරක මිතුරන් විනාශය පිණිසත් හේතු වන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. සතර බ්‍රහ්ම විහරණ කෙරෙහි සඳහන් වන මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂාව පෙරදැරිව මිතුරන් ඇසුරු කිරීම අවශ්‍යයි. බොහෝ බුද්ධ දේශනා විමසා බැලීමේදී පැහැදිලි වන කරුණක් වන්නේ අවංකව මිත්‍රශීලීව කටයුතු කිරීමෙන් නිවැරදි මිතුරු සම්බන්ධතාවක් ගොඩ නගාගත හැකි බවයි. එහෙමනම් පුතේ අපි මුලින්ම කතා කරා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ, සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ, යසෝදරා දේවීන් වහන්සේ තමයි මේ ලෝකේ අපිට ගත හැකි හොඳම අඹු සැමියන් දෙදෙන, ආදර්ශමත්ම අඹු සැමියන් දෙදෙන. ඒ වගේම හොඳම මිතුරන් දෙදෙනා විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ සරියුත් මහරහතන් වහන්සේ හා මුගලන් මහරහතන් වහන්සේ. එතකොට පුතේ මෙතන පුතාලගේ පෙළ පොතේ සඳහන් කරලා නැහැ. මෙන්න මේ මිත්‍රයෝ 4 දෙනා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා පුතේ. ඇසුරට ගත යුතු මිතුරන් 4ක් ඉන්නවා. ඒ වගේම ඇතුරට නොගත යුතු මිතුරන් 4 දෙනෙක් ඉන්නවා. අපි බලමු කවුද ඇසුරට නොගත යුතු මිතුරන් 4. මොකද පුතාලට විභාගෙට සමහර විට අහන්නට ඉඩ තියෙනවා. ඒ නිසා
පොතේ සඳහන් නොවුනාට මේක අපි දැනගත යුතු වෙනවා. මේ 4 කටපාඩම් කරගමු. ඇසුරට නොගත යුතු මිතුරන් 4යි අඤ්ඤ දත්තුහර වචී පරම අනුප්පිය භානී අපාය සහාය. අඤ්ඤ දත්තුහර වචී පරම අනුප්පිය භානී අපාය සහාය කියලා මෙන්න මේ යාළුවෝ 4 දෙනා ඇසුරට නොගත යුතු අය විදිහට තමයි පුතේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. පුතාලට ඒ විස්තර කතා කිරීමට පළමුව මේ රූපරාමුව දකිද්දිම පේනවා මේ වගේ යාළුවෝ ඇසුරට නොගත යුතු බව. මේ බලන්න පුතේ මේ රූපරාමුවේ එක පැත්තක යාළුවා අනෙක් යාළුවෝ ටික එක්ක ඇවිල්ලා මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ වගේම සූදු ක්‍රීඩාවකත් නිරත වෙමින් ඉන්නේ. එහෙනම් ඒ යාළුවන්ගෙන් අපි අයින් විය යුතු වෙනවා. ඒ වගේම අනෙක් රූපරාමුවේ පේනවා ඔෆිස් වෙලාවේ රාජකාරි වෙලාවේ හැමෝම නිදි මේසේ ඔළුව තියාගෙන. ඒ යාළුවොත් හොඳ නෑ. මොකද කරන්න ගත්ත වැඩේ මග දාලා කට්ටිය ඔක්කොම හරියට නිදි පෙති බිව්වා වගේ නිදි. එහෙමනම් මේ විදිහේ තමුන්ට විනාශය කරා අතවනන යාළුවන්ගෙන් අයින් විය යුතු වෙනවා. මෙතෙන්දි පුතාලට වැඩිපුර විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ 4 පාඩම් කරගත්තා නම් ඇති. දල වශයෙන් අපි කතා කරමු. අඤ්ඤ දත්තුහර කියන්නේ පුතේ සමහර යාළුවෝ ඉන්නවා. එයාලා යාළුවෝ ආශ්‍රය කරන්නේ තමුන්ගේ උවමනා එපාකම් ඉෂ්ට කරගන්නටම විතරයි. ඒ කියන්නේ යම් දෙයක් යාළුවගෙන් ලබා ගැනීමේ අදහසින්මයි යාළුවා ආශ්‍රය කරන්නේ. ඒ වගේ යාළුවෝ හොඳ නැති බව ඇසුරට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒ වගේම වචී පරම. වචී පරම කියන්නේ වචනයෙන් විතරයි. සමහර යාළු ඉන්නවා පුතේ දැන් හදිස්සියක් කියලා යාළුවෙක් තව යාළුවෙක්ගෙන් උදව්වක් ඉල්ලුවා. එතකොට කියනවා අයියෝ කලින් ඉල්ලුවා නම් මං උදව් කරනවා. ඇයි ඉස්සෙල්ලයි කතා කරේ නැත්තේ? මේ විදිහට වචනයෙන් පමණක් සංග්‍රහ කරනවා. ඒ අය ඇසුරට නොගත යුතු බව තමයි පෙන්නලා දෙන්නේ. 3 වෙනි කොටස අනුප්පිය භානි. ඒ කියන්නේ පිය භානි කියන්නේ මී පැණි වගේ කතා කරනවා. කනට මිහිරි වචන මී පැණි වගේ කියන්නේ රවටන්නට. රවටන කතා කියලා යාළුවා රවට්ටනවා. හරි අපි කියන්නේ පුතේ හරි කපටි කියලා. එතකොට අන්න එහෙම යාළුවන්ගෙන් අපි අයින් විය යුතු වෙනවා. ඊළඟට 4 වෙනි එක අපාය සහාය. අපායට යන්නට උදව් කරනවා නම් ඒ යාළුවා හොඳ යාළුවෙක් නෙවෙයි. මොකද හොඳ යාළුවෙක් නම් අපායට යන්නට නෙවෙයි සසර කතරින් එතෙර වන්නට නිවන් දොරටු කරා යන්නට උදව් කරන යාළුවා තමයි පුතේ හොඳ යාළුවෙක් වෙන්නේ. එයා තමයි ඇසුරු කළ යුතු යාළුවා වෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා අඤ්ඤ දත්තුහර වචී පරම අනුප්පිය භානි අපාය සහාය කියන මෙන්න මේ යාළුවෝ 4 දෙනාගේ ආශ්‍රයෙන් අයින් විය යුතුයි කියලා. සිංහලෝවාද සූත්‍රයේදීම තමයි මේ කරුණු 4 පෙන්නලා දෙන්නේ. ඊට පස්සේ බලමු ඇසුරට ගත යුතු යාළුවෝ කවුද කියලා. ඇසුරට ගත යුතු යාළුවෝ 4 දෙනෙක් පෙන්නලා දෙනවා පුතේ. උපකාරක මිතුරා, සමාන සුඛ දුක්ඛ මිතුරා, අත්තක්කායි මිත්‍රයා, අනුකම්පක මිත්‍රයා. එහෙනම් උපකාරක මිත්‍රයා කියන්නේ පුතේ නිරතුරුවම යාළුවාට උදව් කරන මිත්‍රයා. ඒ කියන්නේ පුතේ යාළුවාට අසනීපයක් වුණොත් නිරතුරුව එයාට උදව් කරන ළඟ ඉන්නවා. මිල මුදල් වලින් අවශ්‍යතාවයක් වුණොත් මිල මුදල් ලබා දෙනවා. මේ විදිහට උදව් කරන යාළුවා තමයි උපකාරක මිත්‍රයා. සමාන සුඛ දුක්ඛ කියන්නේ පුතේ දුක සැප දෙකේදීම
එක විදියට යාළුවාට උදව් කරනවා. දැන් ඇතැම් යාළුවෝ පුතේ සතුටේදී විතරයිනේ ළඟින් ඉන්නේ. දුකක් වෙනකොට අයින් වෙනවනේ. හැබැයි මේ සමාන සුඛ දුක්ඛ කියන යාළුවා දුකේදිත් සැපේදිත් දෙකේදිම තමන්ගේ ළඟ ඉන්න යාළුවා. සල්ලි අතේ තිබුණත් නැතත් නිරතුරුව හැම දුකේදිම හැම සැපේදිම සැප දුක අහමින් අවශ්‍ය උදව් උපකාර කරමින් ඒ වගේම සියලුම උදව් කරමින් යාළුවගේ සියලුම රහස් රැකගෙන උදව් කරන යාළුවා තමයි පුතේ සමාන සුඛ දුක්ඛ මිත්‍රයා කියන්නේ. අත්තක්කායි මිත්‍රයා කියන්නේ නිරතුරුවම යාළුවාගේ දියුණුව සඳහා උදව් කරන යාළුවාගේ දියුණුවට මඟ පෙන්වන යාළුවා තමයි අත්තක්කායි මිත්‍රයා කියන්නේ. ඒ කියන්නේ පුතේ ඒ අත්තක්කායි මිත්‍රයා දැන් මේ මිත්‍රයෝ මේ යාළුවෝ 4 දෙනා තමයි ඇසුරට ගත යුතු යාළුවෝ 4 දෙනා වෙන්නේ. එහෙනම් මේ අත්තක්කායි මිත්‍රයා නිරතුරුවම කරන්නේ මොකද්ද? යාළුවා පවින් වළක්වනවා. මොකක් හරි පව් වැඩක් කරන්නට ගියොත් ඒකේ ආදීනව පෙන්නලා දීලා පවෙන් අයින් කරගන්නවා. පින් වැඩවලටම යොමු කරනවා. පන්සල් යන්න කතා කරනවා, ධර්ම දේශන අහන්නට කතා කරනවා. ඒ වගේම දන්නේ නැති දහම් කරුණු තිබ්බොත් කියලා දෙනවා. ඒ වගේ නිරතුරුවම යාළුවාට ආධ්‍යාත්මික දියුණුව සඳහා පරලොව දියුණුව සඳහා උදව් කරන කෙනා තමයි පුතේ අත්තක්කායි මිත්‍රයා වෙන්නේ. අනුකම්පක මිත්‍රයාගේ ලක්ෂණය තමයි නිරතුරුවම ඔහුට අනුකම්පා කිරීම. ඒ කියන්නේ මොකක් හරි කරදරයක් වුණොත් ඒකෙදි ඔහුට අනුකම්පා කරනවා. ඒ වගේම යාළුවාගේ දියුණුවක් දැක්කොත් ඒකෙදි සතුටු වෙනවා. දැන් කවුරු හරි යාළුවාගේ වැරැද්දක් කිව්වොත් ඒ වැරදි කියන කෙනා ඒකෙන් වළක්වනවා. මේ විදියට හැම වෙලේම යාළුවාගේ ಗುಣ කියමින් ප්‍රශංසා කරමින් යාළුවාව අගය කරන කෙනා තමයි අනුකම්පක මිත්‍රයා වෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා පුතේ මේ අඤ්ඤදත්තුහර වචී පරම අනුප්පියබානි අපාය සහාය කියන යාළුවෝ 4 දෙනා ආශ්‍රයයට නොගන්නා ලෙසත් ඒ අයගෙන් ඈත් වෙන ලෙසත් උපකාරක මිත්‍රයා සමාන සුඛ දුක්ඛ මිත්‍රයා අත්තක්කායි මිත්‍රයා හා අනුකම්පක මිත්‍රයා කියන යාළුවෝ 4 දෙනා ආශ්‍රය කරන ලෙසත්. එහෙමනම් අපි නිරතුරුව යාළුවෝ ආශ්‍රය කළ යුතු වෙන්නේ පුතේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණ 4 මුල් කරගෙනමයි. මොකද යාළුවෝ හොඳ යාළුවෙක් නිරතුරුව මෛත්‍රී සහගත විය යුතුයි, කරුණාවන්ත විය යුතුයි. ඒ වගේම මුදිතාව කියන්නේ යාළුවා දියුණු වෙනකොට ඒ දියුණුව දැකලා සතුටු වෙන ගතිය තියෙන්න ඕනේ හොඳ යාළුවෙක් නම්. ඒ වගේම උපේක්ෂාව මැදහත් සිතින් බලා විමසා කටයුතු කරන යහළුවෙක් විය යුතුයි. ඔය ආකාරයට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා කොහොමද හොඳ මිත්‍ර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න කියලා. එහෙමනම් අපිට පුතාලට මේ රූපරාමයේ පේනවා අපි චූටි ළමයි අපිට ඉන්න ඇසුරට ගන්න පුළුවන් හොඳම මිත්‍රයෝ තමයි අපිට අපේ නිවසේ ඉන්න අම්මයි තාත්තයි දෙන්න. අපේ අම්මයි තාත්තයි තමයි අපිට ඉන්න හොඳම යාළුවෝ දෙන්න. ඒ වගේම ලොකු අත්තත් අත්තම්මත්. ගේ ඇතුලේ අපිට ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා තමයි පුතේ අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අපිට නිරතුරුවම පෙන්නලා දෙන්නේ කොහොමද අපේ ජීවිතයේ මේ දුකින් නිදහස් කරගෙන ලෞතර නිර්වාණය ලබා ගන්නේ කියන එක.
අපි යමු පුතේ 76 පිටුවට ක්‍රියාකාරකම බලමු. සිංහලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි බිරියක විසින් ස්වාමියාට ඉටු කළ යුතු යුතුකම් ලියා දක්වන්න. පුතාලට පුළුවනි ඒක අපි දැන් කතා කරා. ඊළඟට 2 හොඳ මිතුරෙකු වීම සඳහා ඔබ තුළ ගොඩනගා ගත යුතු ගුණධර්ම මොනවාදයි නම් කරන්න. හොඳ මිතුරෙක් වීමට නම් හොඳ ගුණධර්ම තිබිය යුතු වෙනවා. අපි දැන් මෙතෙක් වෙලා කතා කරා පුතාලට ලියන්නට පුළුවනි. ඊට පස්සේ පැවරුම ඔබගේ හොඳම මිතුරාගේ ගුණ අගයමින් ලිපියක් සම්පාදනය කරන්න. ඊට පස්සේ පුහුණුවට දීලා තියෙනවා කවි පන්ති ටිකක්. පුතාලා ඒ ටික කියව ගමු. ඊට පස්සුව පුතාලට පුළුවනි මේ පැවරුම සඳහා දීලා තියෙන ප්‍රශ්න 5 ලියලා උත්තර ලියන්නට. අපේ නම් පැවරුම් පොත අරගෙන ප්‍රශ්න ටික ලියමු පුතේ. 13 පැවරුම. පළවෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ සදිසා වන්දනය පිළිබඳව දේශනා කළේ කාටද? බුදුරජාණන් වහන්සේ සදිසා වන්දනය පිළිබඳව දේශනා කළේ කාටද නම් කරන්න. 2 එම සදිසා වන්දනයට අනුව බස්නාහිර දිසාවට හා උතුරු දිසාවට අයත් වන සමාජ කණ්ඩායම් දෙක ලියන්න. එම සදිසා වන්දනයට අනුව බස්නාහිර දිසාවට හා උතුරු දිසාවට අයත් වන සමාජ කණ්ඩායම් දෙක ලියන්න. 3 සුසංගහිත කම්මන්තා සුසංගහිත පරිජනා සුසංගහිත කම්මන්තා ඇලයිරක් සුසංගහිත පරිජනා ඇලයිරක් අනතිචර්යා යන පාලි වචනවල තේරුම ලියන්න. 4 සැමියා විසින් බිරිඳට ඉටු කළ යුතු යුතුකම් 5 ලියන්න. සැමියා විසින් බිරිඳට ඉටු කළ යුතු යුතුකම් 5 ලියන්න. 5 ඇසුරට ගත යුතු මිතුරන් හා ඇසුරට නොගත යුතු මිතුරන් ලියා කටපාඩම් කරන්න. ඇසුරට ගත යුතු මිතුරන් හා ඇසුරට නොගත යුතු මිතුරන් ලියා කටපාඩම් කරන්න. හොඳයි පුතේ, විනාඩි 10ක් වගේ කාලයක් තුල අපි උත්තර ටික ලියමු.
අපි බලමු පුතේ පළවෙනි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ විසින් සිංහලෝවාද සූත්‍රය දේශනා කරේ කාටද කියලා අහනවා. සිංහලෝවාද සූත්‍රය දේශනා කරේ සිංහල ගෘහපති පුත්‍රයාට. දෙවෙනි ප්‍රශ්නේ සිංහලෝවාද සූත්‍රයේ සඳහන් බස්නාහිර දිසාවට හා උතුරු දිසාවට අයත් සමාජ කණ්ඩායම් දෙක අහනවා. බස්නාහිර දිසාවට අයිති වෙන්නේ අඹුසැමි සම්බන්ධතාවය, උතුරු දිසාවට හිතමිතුරු සම්බන්ධතාවය. තුන්වෙනි ප්‍රශ්නේ විදියට අහනවා සුසංගහිත කම්මන්තා, සුසංගහිත පරිජන, අනතිචර්යා කියන පාලි වචනවල තේරුම. මේ පාලි වචන තුන අරන් තියෙන්නේ පුතේ බිරිඳ විසින් සැමියාට ඉටු කළ යුතු යුතුයකම් තුනක්. එහෙනම් සුසංගහිත කම්මන්තා කියන්නේ ගෙදර දොර කටයුතු සංවිධානාත්මකව කිරීම. සුසංගහිත පරිජනා කියන්නේ ස්වාමියාගේ නෑදෑහිත මිතුරන්ට මැනවින් සැලකීම. අනතිචර්යා කියන්නේ වෙනත් පුරුෂයන් කරා නොයාම. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ සැමියා විසින් බිරිඳට ඉටු කළ යුතු යුතුයකම් පහ අහනවා. සැමියා විසින් බිරිඳට ඉටු කළ යුතු යුතුයකම් පහ තමයි පුතේ සම්මාන කිරීම, අවමන් නොකිරීම, පරදාර සේවනයේ නොයෙදීම, ගෙදර වගකීම පැවරීම, ඇඳුම් පැළඳුම් ලබා දීම. මේ යුතුයකම් පහ පාලියෙන් අවශ්‍ය නැහැ පුතේ. සිංහල තේරුම පමණක් ලියලා තිබුණොත් ප්‍රමාණවත්. නමුත් විභාගෙදී ඉරිගහන ප්‍රශ්නවලදී හරි වැරදි දාන ප්‍රශ්නවලදී පුතාලගෙන් අහන්නට පුළුවන් නිසා මේ පාලි වචන පහත් කටපාඩම් කරගමු. අවසානයේදී පස්වෙනි ප්‍රශ්නේදී අහනවා ඇසුරට ගත යුතු මිතුරන් හා ඇසුරට නොගත යුතු මිතුරන් කවුද කියලා. ඒක ලියලා පුතාලට කටපාඩම් කරගන්නට කියනවා. එහෙනම් මොකද විභාගෙදී අහන්නට පුළුවන් නිසා පුතාලා මේ පහ නෙවෙයි 8 පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මේ 8 දෙනා පුද්ගලයෝ ඇසුරට ගත යුතු යාළුවෝ හා නොගත යුතු යාළුවෝ 8 දෙනා කටපාඩම් කරගමු. ඇසුරට ගත යුතු යාළුවෝ තමයි උපකාරක මිත්‍රයා, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා, අත්තක්කායි මිත්‍රයා හා අනුකම්පක මිත්‍රයා. ඇසුරට නොගත යුතු මිත්‍රයෝ තමයි අඤ්ඤ දත්තුහර, වචී පරම, අනුප්පිය බාණි, අපාය සහාය. එහෙමනම් ওই විදිහට පුතාලා උත්තර ටික ලියලා මේ ආකාරයට ලකුණු සටහන් කරලා පුතාලට පුළුවනි මතක ශක්තිය කොයි තරම්ද කියලා මැනගන්නට. හොඳයි පුතේ, එහෙමනම් පාඩම 3-4 වතාවක් කියව ගමු. අපි එහෙමනම් පාඩම අවසන් කරමු පුතේ. ආයුබෝවන්.